තනිකරම ඒකාධිපති මණ්ඩලයක්. මේක කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? මේකේ පත් කරනවා මහානායකවරු 4-9 ඉන්නවා. ඊළඟට තව 36 දෙනෙක් පත් කරනවා. ඒ හිතුවක්කාරකම් අනුව ඒගොල්ලෝ විසින් තමයි මේක පාලනය කරන්නේ. මේකට තීන්දුව. මොකද්ද තීන්දුව කරන්නේ? ත්‍රිපිටකයේ බණ වරදලා රූපවාහිනිය කිව්වොත් ත්‍රිපිටකයේ බණක් මොකක් හරි විකෘතියක් කළා කියලා ඒගොල්ලෝ කියන විදිහට දේශනා කළොත් ඒ හාමුදුරුවන් අත්අඩංගුවට අරගෙන කෙලීම දඬුවම් කරන්න පුළුවන්. ඒ වර්තමාන අග්‍රාමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිවෙක් නොදැන හදිසියේ කොහෙන් ආවද කියලා කවුරුවත් දන්නේ නැති ත්‍රිපිටක සංරක්ෂණ පනත නමින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කැබිනට් සංදේශයේ මගින් ඉදිරිපත් කරපු ඒ ත්‍රිපිටක සංරක්ෂණ පනත නමින් හඳුන්වන මෙම පනත කොහොමද ආවේ, මොකටද මේක ගෙනල්ලා තිබෙන්නේ, කුමන ප්‍රශ්නයක් විසඳා ගන්නද විසඳුමක් හැටියටද මේක ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා යම් කිසි අදහසක් සමාජයට දෙන්න ඕන හින්දා තමයි අපි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හැටියට මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. කලින්ම මෙහි පූර්විකාවේ සඳහන් කරලා තිබෙන්නේ මේ ඊනියා පනතෙහි දක්වලා තිබෙන්නේ ජාතික උරුමයක් වන ත්‍රිපිටකය සංරක්ෂණය කිරීම සඳහා තමයි මේක කරන්නේ. එය විකෘති කිරීම, එය පහුරු ගෑම, එහි පරිවර්තන වෙනස් කොට දැක්වීම, විශේෂයෙන්ම පාලි පෙළෙහි, ඒ කියන්නේ සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකෙත්, ඒ වගේම අට කතාවලත්, ඒ වගේම ටීකා, ඒ වගේම එහි භාවාර්ථ සන්න පදගතාර්ථ ඇතුළු කොට ඇති එවැනි ඒවා විකෘති කරන අයට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඒවා වැළැක්වීම සඳහාය කියලා. පළවෙනියෙන්ම අපි දන්නවා ජාතික උරුමයන් බවට පත් කළේ කුමන නීතියක් යටතේද ත්‍රිපිටකය කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා එහෙම ජාතික උරුමයක් හැටියට ත්‍රිපිටකයේ පත් කිරීමම ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. ඒක බුද්ධ දේශනාවට හා බුදුන් වහන්සේට කරන අපහාසයක් බවට පත් වෙනවා. ඒ මොකද ජාතික කියලා කියනකොටම නිශ්චිත රටකට පමණක් සීමා වෙනවා කියන අදහස තියෙන්නේ. කියන්නේ ශ්‍රී ලංකාවේ උරුමයක් හැටියටයි ගන්නෙ. නමුත් බුදුන් වහන්සේගේ දේශනාව අතීත වර්තමාන අනාගත සර්වකාලීන සාර්වභෞමික ඒක මේ තුන් ලෝකෙටම ගැලපෙන වෙනස් නොවන එකක් හැටියටයි ඒක තියෙන්නේ. ඒක මේ එක ජාතියකට උරුමයක් බවට පත් කරගත්ත පෞද්ගලික කරගත්ත ඒක අපේය කියලා හිටන් ඒකට අදාළව උරුමය ලියාගත්ත සහතික කරගත්ත එකක් නෙමෙයි බුදු සමය කියලා කියන්නේ. ඒක මුළු ලෝකෙටම විශ්ව ධමයක් හැටියට තමයි තියෙන්නේ. ඒක නිසා ජාතික උරුමයක් බවට පත් කරගත්ත අය අරගෙන තිබෙන මේ ත්‍රිපිටකය සංරක්ෂණය කරනවා කියන එකම තර්කානුකූල නැහැ. බුදුන් වහන්සේගේ දේශනාවට අනුකූල නැහැ. ඒ වගේම කුමන නීතියක් යටතේද තේරවාදී ත්‍රිපිටකය මේ ජාතික උරුමයක් බවට පත් කරලා තියෙන්නේ කියලාත් යමෙකුට කියන්න කිව්වොත් කියන්න එකක් නැහැ. එහෙම නීතියක් ලංකාවේ නැහැ. එහෙම එකකින් කරලා නැහැ. කාගේ හරි කයිවාරුවකට හරි මේ දේශපාලන උවමනාවකට රැස්වීමක් තියලා කොහේ හරි එකතු වෙලා ජාතික උරුමයක් කළා කිව්වට ඒක කිසිම නීත්‍යානුකූල බලාත්මක අදාළ කාරණයක් නෙමෙයි. පළවෙනි එක ඒක. උරුමයක් බවට පත් කරනවා කියලා කියන ඒවා කරලා තියෙනවා. ඒවා කරන්නේ යුනෙස්කෝ කියන සංවිධානය යටතේ ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යාත්මක අධ්‍යාපනික සෞන්දර්යාත්මක මේ සංස්කෘතිකමය අනුකමිටුව විසින් තමයි යුනෙස්කෝ කියන ආයතනය අපි ඒකට කියන්නේ. ඒකෙන් තමයි ලෝක උරුම හැටියට ලෝකයේ තියෙන උරුමයන් නම් කරන්නේ. එහෙම උරුම ශ්‍රී ලංකාවේ රට පුංචි වුණාට තියෙනවා කීපයක්ම. ඒවා අතර සංස්කෘතිකමය කරුණු මතු කරලා පෙන්වන උරුමයන් ගණනාවකුත් ඒ වගේම සංස්කෘතික නොමන ස්වභාවික උරුමයන් වලට අදාළ උරුමයනුත් නම් කරලා තිබෙනවා. අපිට කියත හැකි සීගිරිය ලෝක උරුමයක්, මහනුවර නගරය ලෝක උරුමයක්, ගාලු කොටුව ලෝක උරුමයක්, පොළොන්නරු ඓතිහාසික නගරය උරුමයක්, අනුරාධපුර සුද්ධ වූ නගරය ලෝක උරුමයක්, දඹුලු ලෙන් පද්ධතිය ලෝක උරුමයක්, එහෙම ලෝක උරුම නම් කරලා තිබෙනවා. ඊට අමතරව සිංහරාජ වනාන්තරයේ ලෝක උරුමයක්, ඒ වගේම මධ්‍යම කඳුකරේ ලෝක උරුමයක් හැටියට ලෝකෙ පිළි අරන් තියෙනවා. ඒවා ස්වභාවික ඒවා. ඒ අරුණාම ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කියලා නැත්නම් ජාතික උරුමයක් හැටියට පත් කරන කිසිම ආයතනයක් කළත් නැහැ. ඒක එහෙම කරන්න අවශ්‍යත් නැති එකක් කියලා තමයි මගේ නම් අදහස. ඒක ඒ තරම්ම ආධ්‍යාත්මික මේ තියෙන අපේ ලෞකික නිර්ණායකයන් අභිබවා ගිහිල්ලා තියෙන එකක් තමයි බුදු සමය කියලා කියන්නේ. විද්‍යාවද අභිබවා ගිය,
අපේ යම් ලෞකික නිර්ණායකයන්ද අර්බිබ වාගේ එකක් තමයි බුදු සමය කියලා කියන්නේ. ත්‍රිපිටකය තුල අන්තර්ගත ධර්මය. ඒ නිසා අපි ඒකට අදාළ නැහැ. ඒ වගේම කුමන නීතියක් යටතේද දැන් මේකේ කියනවා ත්‍රිපිටකය විකෘති කළොත් වෙන විදිහට පළ කළොත් වෙන විදිහට දේශනා කළොත් වෙන විදිහට විකාශනය කළොත් රූපවාහිනී මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය කුමන හේක හෝ එයාගෙම ඒකට 50000 සිට ලක්ෂ 7 දක්වා දඩුවම් නියම කරලා තිබෙනවා. ඒ වගේම මාස 3 සිට අවුරුදු 2 දක්වා බන්ධනාගාරගත කිරීම වලට නක් කරන්න පුළුවන් කියලා තිබෙනවා. ඒ වගේ නීති ප්‍රතිපාදනපත් කරලා තිබෙනවා මහාධිකරණයක් විසින්. නමුත් ඒක කිසිම නෛතිකමය වශයෙන් කළ හැකි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනත ගෙනාපු අය ඒක දන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දීලා තිබෙනවා නිදහස ආගම ඇදහිීමේ නිදහස. ඒක උත්තරීතරයි. ඒක දණ්ඩ නීති සංග්‍රහය හෝ මහාධිකරණයක් විසින් ක්‍රියාත්මක කරන නීති පද්ධතියකට අදාළ නෙමෙයි. ඊටත් උඩින් ඒක තියෙන්නේ. නිදහස දීලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන හෝ ආගමක් ඇදහිීම, එය ප්‍රචාරය කිරීම, එය ව්‍යාප්ත කිරීම, පුද්ගලික හෝ සංස්ථාගත වශයෙන් සාමූහික හෝ එය කළ හැකිය කියලා හිටන් කළ යුතුය කියලා කියලා තිබෙනවා. ඒ නීතිය, ඒ නිදහස දීලා තියෙනවා ආණ්ඩුක්‍රම. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජය නමින් අපි හඳුන්වන්නේ තොවැනි ලක්ෂණ ඒකේ තියෙන හින්දා තමයි. මෙවැනි ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් ස්වභාවයක් මිනිස්සුන්ට ලබ්ධියක් ඇදහිීමේ අයිතිය දීලා තියෙන හින්දාම තමයි ඒක ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා කියන්නේ. එක හේතුවක් ඒක. ඡන්දය දෙන්න නිදහස තියෙනවා, පාලනය කරන්නේ අධිකරණීය මේ සහ ව්‍යවස්ථාදායකේ සහ විධායකේ හින්දාම නෙමෙයි ශ්‍රී ලංකාව ඒවා ඊට අමතරව මෙන්න මේ ලක්ෂණේ භාෂණයේ නිදහස, රැකියා කිරීමේ නිදහස, කතා කිරීමේ නිදහස, පදිංචි වීමේ නිදහස, ඕන එක ඒවා සංවිධානය වීමේ නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය, ආදී වශයෙන් ආගමක් ඇදහිීමේ අයිතිය, ප්‍රචාරය කිරීමේ අයිතිය කියන මේ පුළුල්ව මේක දීලා තියෙන හින්දා තමයි ඒක අපි උතුම් කොට සලකන්නේත් අපි පණ දීලා අපි රකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට ඕනේ කියලා. දැන් මේ පනත මගින් කරන්න හදන්නේ මොකද්ද? එම උත්තරීතර නීතියටත් අභිබව යනවා. එම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දීලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නෛතිකමය නීති මේ අවස්ථා ගණනාවක් විසින් තහවුරු කරලා තිබෙන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට ඇතුළත් කරලා තිබෙන මේ උත්තරීතර අයිතිය හිමිකම මූලික අයිතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරනවා මේ ඊනියා සංරක්ෂණ මණ්ඩලයකට මේ ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට පැවරීම මගින්. ඒක තමයි ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒක කරන්න බැරි වැඩක් මේ සම්පූර්ණ මේ නොදන්න නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැති ඒක එක්ක දැනගෙන ඕන කමින්ම මහා දුෂ්ට විදිහට කුහක විදිහට ඒකාධිපති කමෙන් ආස්වාදය ලැබූ කණ්ඩායමක් විසින් තමයි මේක මෙහෙවන්නේ කියලා මම කියන්නේ. ඒ මොකද හේතුව මේ ආණ්ඩුව පත්වීමත් එක්ක මේක ගේන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිවරයා මේක ගේන්නේ මේ පාර්ලිමේ මේ කැබිනට් මණ්ඩලයේ සංදේශයක් ඇටියට මේ පනත ගේන්නේ. එයාගේ මල්ලි තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. එයා තමයි කියන්නේ මගේ කටින් පිට වෙන ඒවා තමයි නීතිය. ඒක නිසා දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්ලා ඇතුළු මේ කවුරුත් මතක තියාගන්න ඕනේ මගේ කටින් පිට වෙන එක නීතිය මිසක් වෙන මොනවත් නෙමෙයි නීතිය කියලා. ඒක තමයි එයාගේ ආදර්ශ පාඨය ආපු ගමන්ම කියාගෙන ආපු එක තමයි ආවේ. ඒ වගේම යාට අනුශාසනා කරපු භික්ෂු කණ්ඩායමක් හිටිය මේ උපාලි හාමුදුරුවෝ වගේ අනුනායක හාමුදුරුවෝ. වෙඬරුවේ උපාලි වෙන්නේ අනුනායක හාමුදුරුවෝ. ඒගොල්ලෝ අනුනායක කියලා කියන්නේ. ඒගොල්ලෝ දේශනා කළේ මෙයාව මේ හිට්ලර් කෙනෙක් වෙන්න කියලා ඔයා. ඔයා හිට්ලර් කෙනෙක්. හිට්ලර් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය නෙමෙයි. හිට්ලර් කියලා කියන්නේ මේ නිදහසේ ප්‍රතිමූර්තිය නෙමෙයි. හිට්ලර් කියලා කියන්නේ මූලික අයිතිවාසිකම් සුරකීමේ දේවතාව නෙමෙයි. ඒක අනිත් පැත්ත. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට ඒකාධිපතිත්වයෙන් ගෙනාපු හාදයක්. කෝටි ගාණක් ලෝකේ ඝාතනය කරපු මිනිස්සයා වගේ වෙන්න කියලා කිව්වා මෙයාට. එහෙම කෙනෙක් වෙන්න ඔයා කියලා කිව්වා. අන්නේ රැස්වලල්ල තමයි මේ පිට වෙන්නේ මේකිනුත්. රටෙත් ඒකම තමයි පිට වෙන්නේ දැන්. දැන් අපි දැක්කා නීති ඕනේ නැහැ ඒවා කියාගෙන තමයි ආවේ. ආයතන වලට පණිනවා කිසිම නීතියක් රීතියක් මොකවත් නැහැ අද බැලුවාම. අද ප්‍රජාතන්ත්‍රවාදී නැහැ සම්පූර්ණයෙන්ම. ඒකම තමයි අපි දැක්කේ ඊයේ පාර්ලිමේන්තුවේදී එළිදරව් කළා. සිරස රූපවාහිනී මාධ්‍ය ජාලය තහනම් කිරීම සඳහා අවශ්‍ය කරන මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් හොයපල්ලා කියලා ඊනියා නීති කණ්ඩායමකට පවරලා ඉතා රහසිගත සාකච්ඡාවක් මේ මොහොතේ කරමින් ඉන්නවායි කියන එළිදරව් මේ පාර්ලිමේන්තුවේදී කළා. ආණ්ඩු පක්ෂයේ කිසිදු മന്ത്രി කෙනෙක් කැමති කෙනෙක් ඒකට අදාළව නෑ එහෙම එකක් නෑ කියලා කිව්වේ නෑ. ඒක කරගගා හිටියා. ඒ කියන්නේ එහෙම තියෙනවා. එහෙම ලකුණු වැඩපිළිවෙලක් යනවා. මොකද හේතුව අපි එහෙම තියෙනවා කියලා කියන්නේ
එහෙම තියෙන්න පුළුවන්. මොකද එහෙම කරපු අය තමයි නිදහස අහිමි කරපු අය තමයි අද ඉන්නේ පුටුවල. අද ආණ්ඩුව හොබවන්නේ ඉහළ ඉඳන් පල්ලෙහාට මෙහෙම අය තමයි අද ඉන්නේ. ඒ නිසා තමයි සියත ගිනි තැබුවා. ඒ වගේම ඊ-නිවුස් කාර්යාලේ ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් ඝාතනය කළා ලසන්ත වික්‍රමතුංගල වගේ අය. සමහරුන්ගේ රැවුල් කපලා කටේ බුවා, තලලා දාලා හන්දි ගානේ පාරවල් ලයිනේ බඩවැටි වල දාලා ගියා. ඒ වගේ පොද්දල ජයන්තල වගේ එහෙම කරපු ඉතිහාසයට උරුමකම් කියන අය තමයි මේ කියන්නේ. ඒතර පෝෂණය ලබාගෙන එන්නේ තමන්ගේ අතීත කාර්යයත් මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ එක පෙන්වන්න බෑ. නිදහසට පෙන්වන්න බෑ. යුක්තිය පෙන්වන්න බෑ. සාධාරණ විවේචන ඉවසන්න බෑ. ඒ වෙනුවට තියෙන්නේ ඒකට කේන්තියක් අරගන්නේ. ඒවා ඉවසන්න නැති කමක් තියෙන්නේ. ඒ නිසා මේ ඒක අනුව ගිය ඒක පස්සේ ඉන්නේ ඒකත් එක්ක එකට ඉන්නේ ඒගොල්ලොත් එක්ක එකට කන. ඒකත් එක්ක එකට වළඳන මේ අයගෙත් අදහස මොකද්ද? ඒකාධිපති ශාසනයක් ගේන්න ඕනේ. ඒකාධිපති කෙනෙක් ගේන්න ඕනේ. ඒකාධිපති මණ්ඩලයක් ගේන්න ඕනේ. මේ මණ්ඩලේ තනිකරම ඒකාධිපති මණ්ඩලයක්. මේක කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? මේකේ පත් කරනවා මහානායකවරු 4-9 ඉන්නවා. ඊළඟට තව 36 දෙනෙක් පත් කරනවා. ඒ හිතුවක්කාරකම් අනුව ඒගොල්ලෝ විසින් තමයි මේක පාලනය කරන්නේ. මේකට තීන්දුව. මොකද්ද තීන්දුව කරන්නේ? ත්‍රිපිටකයේ බණ වරදලා රූපවාහිනිය කිව්වොත් ත්‍රිපිටකයේ බණක් මොකක් හරි විකෘතියක් කළා කියලා ඒගොල්ලෝ කියන විදිහට දේශනා කළොත් ඒ හාමුදුරුවන් අත්අඩංගුවට අරගෙන කෙලීම දඬුවම් කරන්න පුළුවන්. ඒ රූපවාහිනිය නවත්තන්න පුළුවන්. ඒ රූපවාහිනිය වහලා දාන්න පුළුවන්. බලපත්‍රය අවෝචි කරන්න පුළුවන් මේ කාරණේ මත පදනම් වෙලා. මේ අහවල් කියන හාමුදුරුවෝ බණක් කිව්වා අහවල් රූපවාහිනී මාධ්‍ය නාලිකාවේ. එයාගේ බණ මේ මණ්ඩලයට අනුව මේ ඊනියා සංරක්ෂණ මණ්ඩලයට අනුව ඒක ත්‍රිපිටකයේ විකෘතියක්. ඒක ත්‍රිපිටකයේ වෙනස් කිරීමක්. එබැවින් මාධ්‍ය ආයතනය අද සිට වසා දැමිය යුතුය කියලා කිව්වොත් එහෙම කට උත්තරණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකාධිපතියක් නිර්මාණය කරන්නේ. ඒකාධිපති සමාජයකට අවශ්‍ය කරන ලක්ෂණ මේකටත් මතු කරන්න හදනවා. මේ ශාසනයට අදාළ කාරණෙත් මතු කරන්න හදනවා. එහෙම වුණොත් එහෙම මේකේ එක්කෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ බණ කියන්නේ. මොකද මේ දැනටත් බණ කියන හාමුදුරුවරු හරියටම බුදු සමයට අදාළව බුදුන් දෙසූ දේද මේ කියන්නේ. ඕන තරම් වරදින්න පුළුවන්. මේකට එකතු වෙලා තියෙනවා කාලෙන් කාලෙට. පළවෙනි ධර්ම සංගායනය එකතු වුණා, දෙකේදී එකතු වුණා, තුනේදී එකතු වුණා, මෙහෙදී අලු විහාරයේදී එකතු වුණා. ඊට පස්සේ තව තැන් වලදී මේකට එකතු වෙලා තියෙනවා. ඊට අපිට තේරෙන විදිහට අපි මේක විග්‍රහ කරනවා. එහෙම වෙනකොට ඕන තරම් බුදු සමයේ බුදුන් වහන්සේ දේශනා කරපු එකත් එක්ක ගලපනකොට සමහරලාට එහා කාලීනව වෙනස් වෙලා තියෙන පුළුවන්. එහෙම වුණොත් එහෙමයි කියලා මේකට අනුව මේ පනත සම්මත වුණොත් එහෙම අත්අඩංගුවට අරගෙන හිරේ දානවා. එතකොට මොන හාමුදුරුවෝද බණ කියන්නේ යන්නේ හිරේ වැටෙනවනේ. මොකද මේ මණ්ඩලය හරීම රහතුන්ගෙන් සමන්විත වූ මණ්ඩලයක් නම් ඔන්න කමක් නැහැ. දැන් පළවෙනි ධර්ම සංගායනාවට අදාළව ශාසනයේ ධර්මයේ සංශෝධනය කිරීමට හෝ ශාසනයට විනය ගැනීමට අදාළව මැදිහත් වුණේ රහතන් වහන්සේලා. දෙවැනි එකේදීත් රහතන් වහන්සේලා. ඒතකොට ඒගොල්ලන්ට බුදුන් වහන්සේ හා සමාන දැනුමක් මේ ධර්මයේ සම්බන්ධව තියෙනවා. සමාන දැනුමක් තියෙනවා. ත්‍රිපිටකයේ විග්‍රහය. තුන්වෙනි එකත් එහෙමයි. නමුත් මේ මෑතකදී වෙනස් කරගත්ත මේ ත්‍රිපිටකයේ ලියපු අලු විහාරේ ලියපු හාමුදුරුවෝ ටික මේ රහත් වෙච්ච අය නෙමෙයි. මේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂුන්. ඕන තරම් එහා මෙහා වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඊට පසු කාලිනවත් වෙනස් වෙලා තියෙනවා. අනිත් එක බුදුන් වහන්සේ තමන්ගේ ධර්මයේ දේශනා කරලා තියෙන විචාරපූර්ව ධර්මයක්. ඒ නිසා තමයි මතක තියාගන්න අද ලෝකේ යම් කිසි ප්‍රමාණයකින් අනිකුත් දහම් යටපත් වෙලා වල් බිහි වෙලා ඒවා දැන් එක්ස්පයර් වීගෙන යනකොට අනිකුත් ධර්මයන් මේ ආගම් බුදු සමය බටහිර ඇතුළු රටවල් වල ලෝකයේ ඉස්සරහට එන්නේ මොකකින්ද? මේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට අරගෙන ඒගොල්ලෝ විසින් මේකට නීති දාලා ඒක විසින් පාලනය කරන එකක් බුදු සමය. ඒ නිසා අපි එනවා ඕකට කියලා එන්නේ නැහැ සුද්ධෝ. බුද්ධිමතුන් ඉන්නේ නැහැ බටහිර. මේක මේ තරම් නිදහස්ව තියෙන හින්දා තමයි අද බුද්ධිමතුන් බුදු සමයට වේගයෙන් ළඟා වෙමින් තියෙන්නේ. අයින්ස්ටයින් කිව්වේ ඒකයි. අනාගත දහම බුදු සමයයි. ඒක ආතර්ශ්‍රී ක්ලාක් කිව්වේ ඒකයි. අනාගතයේ ලෝකේ ධර්මයේ බුදු සමයයි විද්‍යාව එන්න විද්‍යාත්මක සොයා ගැනීම කරන්න මතුවෙන්නේ බුදු සමයයි. බුද්ධ ආගම නෙමෙයි. බුද්ධ දහම බුදු ධර්මයේ බෞද්ධ දර්ශනයයි මතුවෙන්නේ කියලා කිව්වේ ඒක නිසා තමයි. මේ කරන්නේ හදන්නේ මොකද? මින්පසු බණ අපිට ඕන විදිහට කියන්න ඕන. ඒ කියන්නේ අර බමුණන්ගේ වැඩේ. ක්‍රිස්තු පූර්වයේදී බුදුහාමුදුරන් කාලේ බමුණු කිව්වෙත් එහෙමනේ. අපිට ඕන විදිහට උඹලා අධ්‍යාපනය ලබන්න ඕන. අපිට ඕන විදිහට උඹලා එහෙම යන්න ඕන. උඹලා රැකියාව කරන්න ඕන අපිට ඕන විදිහට. අපි තමයි අධ්‍යාපනය බාරගන්නේ. අපි තමයි රට පාලනය කිරීම බාරගන්නේ. උඹලා ඒකේ වහල්ලු විදිහට ඉන්න ඕන. අපෙන් පිට මොනවත් නැහැ. කාන්තාවන්ට කුස්සියට වෙලා ඉන්න ඕන. කාන්තාවෝ වේදය ඇහුවොත් එහෙම කනට ඉටි දානවා, කට කපනවා, දිව කපනවා. ඒවා කිව්වොත් ඒ වගේ මේ ඒකාධිපති ත්‍රස්තවාදී කණ්ඩායමකට ත්‍රිපිටකය විග්‍රහ කිරීම හා ත්‍රිපිටකය සම්බන්ධව සාකච්ඡාව පවරන්න එනවා. ඒක ගෝඨාභයගේ දර්ශනය. ඒක මේ ආණ්ඩුවේ දර්ශනය.
ඒක මේ ආණ්ඩුව ගෙනාපු උපදෙස් දුන්නු මේ ඊනියා භික්ෂූන්ගේ දර්ශනය තමයි මේකේ ඉන්න හදන්නේ. මේකට පස්ස පැත්තට ගහලා පන්නන්න ඕන පනතක් මේක. මේකට කිසිම මිනිහෙක් මේකට මං හිතන්නේ අනුකූලතාවය දක්වයි කියලා. මේක මේ කෙලින්ම ඒකාධිපතියෙක් බිහි කරන ඒකාධිපති ශාසනයකට මේ යන්නේ. අනිත් එක අර හාමුදුරුවෝ කිව්වා වගේ මේ ඊනියා මණ්ඩලය පත් කරනකොට දැනටත් මේ නිකාය වශයෙන් අපි බෙදිලා ඉන්න යම් ප්‍රමාණයකට. වෙලාවට ගිහියෝ මේ නිකාය වශයෙන් බෙදිලා නැති හින්දා හාමුදුරුවනේ මේ ධර්මයේ මේ විදිහට පවත්වාගෙන යනවා. අපි මම කියන සොයන් විවේචනයක් හැටියට කියනවා නම් එහෙම දැනට හාමුදුරුවෝ බෙදිලා ඉන්නේ. ගහගන්නේ නැහැ අපි. එකට ඉන්නවා. නමුත් අපි බෙදිලා. හැබැයි මිනිස්සු තාම බෙදිලා නැහැ බෞද්ධයෝ. මිනිස්සු තාම බුදුහාමුදුරන් එකට තියාගෙන අපිට දාන දෙනකොට වහන්සේ හවල් නිකායද කියලා අහන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. ඒකෙන් තාම බුදු ධර්මයේ ඇත්තටම ගැලවිලා තියෙනවා. දැන් මේ නිකාය ભેදයත් අවම කළා අර පරාක්‍රම බාහුව වගේ තුන් නිකාය එක නිකායක් බවට පත් කළා. ඒක එක තැනකට ගෙන ආපුවා වගේ වැඩක් ගේන්න ඕන වෙලාවක දැන් හදනවා තව බෙදීමක් ඇති කරන්න. නිකාය අනුව මේ ඊනියා මණ්ඩලේ පුටු දෙන්න හදනවා. හිතවත්කම් අනුව දෙන්න හදනවා. ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් මොකද්ද? බලන්නේ මොකද්ද? අනිත් එක ත්‍රිපිටකයේ කාරණාවක් වැරදිද නැද්ද කියලා හොයන තරම් දැනුම මේ හාදයන්ට තියෙනවද මේ පත් කරන්න යන ඊනියායට? කවුද කියන්නේ? මම පිළිගන්නවද ඔබතුමා කියන එක? මම පිළිගන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් එහෙම තමයි වෙන්නේ. මොකද කිසිම සුදුසුකමක් තියෙන කණ්ඩායමක්වත් නෙමෙයි ඒගොල්ලන්ව පත් කිරීමට අදාළ කාරණේ කරන්නේ ඇමතිවරයාගේ ප්‍රධානත්වයේ සහිතව මේ ගිහි අත්තිලව්වක් එක තමයි මේක. ඒක නිසා මේකෙන් තව බෙදීම් ඇති කරන එකක් සාසනේ. ආනන්තරේ පාප කර්මයේ දක්වාම යන එකක් තමයි. දැනටත් ගහ ගන්නවා දැනටත් ප්‍රශ්න තියෙනවා නොයෙක් ඒවා තියෙනවා අපි ඒවටයි විසඳුම් හොයන්න ඕනේ. ඒක නිසා මොනම හේතුවකින්වත් මේ ඊනියා පනත අපි ඒකට උදව් දිය යුතු නැහැ.